නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම අද දවසේදී එකතු වෙන්නේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමග පවතින වසංගත තත්වයක් එක්ක ටිකක් තනියම මේ දේශන මාලාව අපේ සාකච්ඡා මණ්ඩපය මේ දවස්වල සිදු කරගෙන එන්නේ. ඉතින් අද දවසේදීත් අපේ සාකච්ඡාවට බඳුන් වෙන්නේ සංගීති සූත්‍රය. සංගීති සූත්‍රය එදා දේශනා කරන්නෙම සමගිව සංගායනා කළ යුතුයි මා විවදත විවාදයට නොපමිණිය යුතුයි කියන ස්ථාවරත්වයේ ඉඳලා ධර්මසේනාධිපතීන් වහන්සේ විසින් ඉතින් ඒ සංගීති සූත්‍රය තුල සමස්ත බුද්ධ ශාසනයම ඇතුළත් කරලා තියනවා කිව්වොත් ඒක නිවැරදි. විවිධ පරයයන්ගෙන් විවිධ ධර්ම කාරණා පිළිබඳව එහිදී පැහැදිලි කිරීමකට විවරණය කිරීමකට ලක් කරනවා. ගණන වශයෙන් ඒකක වශයෙන් දක්වලා ඊට පස්සේ කොටස් දෙකේ කාරණා විදිහට විග්‍රහ කරගෙන එන කොටස් ටික තමයි අපි පැහැදිලි කරගන්නට යෙදෙන්නේ. එහිදී අපි මුලින්ම තේරුම් ගත්තා ආපත්‍ති කුසලතාච ආපත්‍ති වට්ඨාන කුසලතාච කියන කාරණාව පසුගිය සාකච්ඡාව තුළ. ඉතින් අද දවසේදී අපිට තියෙනවා සමාපatti කුසලතාවයේ පිළිබඳව දැනගන්නට, ඒ වගේම සමාපatti වට්ඨාන කුසලතාවයේ පිළිබඳව දැනගන්නට. සමාපatti කුසලතාවය කියලා කියන්නේ සමාපත්තීන්ට සමවැදීම පිණිස පවත්නා කුසලතාවය. සමාපatti වට්ඨාන කුසලතා කියලා කියන්නේ සමාපත්තියෙන් නැගී සිටීම සඳහා පවත්නා කුසලතාවය. ඒ තමයි එතනදී සඳහන් වෙන ප්‍රධානම කරුණු දෙක බවට පත් වෙන්නේ අද දවසේදී අපිට සාකච්ඡා කරන්නට තියෙන. ඒ සමාපatti කුසලතාවයක් කියලා කියන්නේ ධ්‍යාන ආදී සමාපත්තියකට සමවැදීම පිණිස පවත්නා කුසලතාවය. කුසලතාවය කියලා කියන්නේ අපි සාමාන්‍ය වචනයෙන් ගත්තොත් දක්ෂතාවය කියන එක. නැතිනම් එතන තියෙන චේක බව නැතිනම් ඊටමත් ඉක්මනින් එය කළ හැකි බව Tamanට අවශ්‍ය අවකාශයේහි සුදුසු අවකාශයේහි වහා සමාපත්තියට සමවැදීමට ඇති හැකියාවත් සමාපත්තියෙන් නැගී සිටීමේ හැකියාවත් තමයි මේ සමාපatti කුසලතාච සමාපatti වට්ඨාන ගාමිනී කුසලතාච කියලා කියන්නේ. එතකොට මේ සමාපatti කුසලතා කියන කාරණාව පිළිබඳව අපි සලකා බලනකොට මෙතනදී වඩාත් විග්‍රහ කොට දක්වනවා අත්ති සවිතක්ක සවිචාරා සමාපatti සවිතක්ක සවිචාර සමාපත්තියක් තියෙනවා. අත්ති අවිතක්ක විචාරමත්තා සමාපatti අවිතක්ක විචාර මාත්‍ර වූ සමාධියක් තියෙනවා. අත්ති අවිතක්ක අවිචාරා සමාපatti ඒ වගේම අවිතක්ක අවිචාර වූ සමාධියක් තියෙනවා. මෙන්න මේ සමාපත්තීන්ට සමවැදීමේ කුසලතාවය තමයි ප්‍රඥාව තමයි එතන පවත්නා නුවණ තමයි මේ සමාපatti කුසලතාවය කියලා කියන්නේ. එතකොට මේ සමාපatti කුසලතාවයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා නම් ඒ වර්ණනා කළපු තැන්වල වර්ණනා කරලා තියෙන්නේ මෙන්න මේ කියන අර්ථය පැහැදිලි කර දීම සඳහා. ඒ කියන්නේ සවිතක්ක සවිචාර සමාධිය, අවිතක්ක විචාර මත්ත සමාධියක් තියෙනවා. ඒ වගේම අවිතක්ක අවිචාර සමාධියක් තියෙනවා කියන මෙන්න මේ සමාධි තුනට. එතකොට දැන් අපි තේරුම් ගන්නට අවශ්‍යයි මොනවද මේ සවිතක්ක සවිචාර සමාධිය කියලා කියන්නේ? මොනවද අවිතක්ක විචාර මත්ත සමාධිය කියලා කියන්නේ? ඒ වගේම මොකද්ද අවිතක්ක අවිචාර සමාධිය කියලා කියන්නේ කියලා. දැන් සවිතක්ක කියලා කියන්නේ ස විතක්ක. එතකොට ස කියන මෙතනදී සහිතාර්ථයෙන්. එතකොට ඒ සවිතක්ක කියලා කියන්නේ විතර්කය සහිත වූ කියන දේ. සවිචාර කියලා කියනවා විචාරය සහිත වූ කියන අර්ථයෙන්. එතකොට විතර්කය සහ විචාරය සහිත වූ සමාධියක් තියෙනවා. මොනවාද
විතක්කය සහ ਵਿਚාරය සහිත වූ සමාධිය බවට පත් වෙන්නේ. අපි දැන් ධ්‍යාන පිළිබඳව කතා කරනකොට අපි දන්නවා ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යානයයි කියලා ධ්‍යානය අපිට විග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙතනදී එක න්‍යායකින් මේ විදිහට ධ්‍යාන 4යි. ඒ වගේම තව න්‍යායක් තියෙනවා පංචක න්‍යාය කියලා. ඒකෙදි අපි ධ්‍යාන 5ක් විදිහට ගන්නවා. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියලා. එතකොට මේ ධ්‍යාන තුල පවතින ධ්‍යාන අංගයන්ගේ පවතින වෙනස් බව මත තමයි මේ ධ්‍යාන මේ විදිහට බෙදා දක්වලා තියෙන්නේ. කියන්නේ ප්‍රථම, ဒုတိ ය, තෘතීය ආදී වශයෙන් ධ්‍යාන බෙදා දක්වලා තියෙන්නේ. මේ ධ්‍යානය තුල තියෙන මේ අංග පවතින ආකාරය අනුව. එතකොට මෙන්න මේ ධ්‍යාන පංචකයම මෙතනදී ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. තුනකට බෙදනවා. ඒ තමයි සවිතක්ක සවිචාර ධ්‍යානයක් තියෙනවා, සමාධියක් තියෙනවා. ඒ වගේම අවිතක්කයි විතර්කයක් නැහැ. නමුත් විචාර මාත්‍රයක් තියෙනවා. ඒ බඳු සමාධියක් තියෙනවා. ඒ වගේම අවිතක්ක විචාර සමාධියක් තියෙනවා. මේ විදිහට සමාධිය කොටස් තුනකට බෙදා දක්වනවා. සවිතක්ක සවිචාර කියලා කියන්නේ විතර්ක සහිත වූ විචාරය සහිත වූ සමාධියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනා තුලදී මේ සමාධිය පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. දැන් විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ටික තමයි ධ්‍යාන අංග ලෙස දේශනා කරලා තියෙන්නේ. එතකොට විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට විවිච්ඡේව කාමේහි ඒ කාමයන්ගෙන් වෙන්වම විවිච්ඡ අකුසලේහි ඒ අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ලබන ධානයක් තියෙනවා. සවිතක්කං ඒ ධානය විතර්ක සහිතයි. සවිචාරං ඒක විචාර සහිතයි. ඒ වගේම පීති සුඛං ප්‍රීතිය සහ සැපය කියන කරුණ එතනදී පවතිනවා. ප්‍රථම ධානයේ උපදවාගෙන වාසය කරනවා. එතකොට විවේකයෙන් උපන් විවේකජ වුණ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධානයේ උපදවගෙන වාසය කරනවා. මේ තමයි ප්‍රථම ධානයේ පිළිබඳව බහුල ලෙස ලබා දෙනු ලබන නිර්වචනයේ බවට පත් වෙන්නේ. එතකොට එතනදී කියන පළවෙනි කාරණා ටික තමයි විවිච්ඡේව කාමයේ. යම් කිසි කෙනෙකුට ප්‍රථම ධානයක් තියෙනවා නම් ඒ ප්‍රථම ධානය තියනවා කියලා කියන්නේ ඒ අවස්ථාවවලදී කාමයන්ගෙන් වෙන් වූ මනසක් යාට තියනවා කියන එක. කාමයෙන් වෙන් වූ මනසක් කියලා කියන්නේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම ආදී වශයෙන් මේ රූපාදී නිමිතිවල පවතින කාමය. ඒ කියන්නේ අපි කියන්නේ රාගය කියලා අන්න ඒ මට්ටමින් නැගෙන කාමය ඒ කෙනාගේ ප්‍රහීන භාවයට පත් වෙලා තියෙනවා. තදංග වශයෙන් යාට ඒ විස්කම්බන වශයෙන් එතනදී ඒ ධානයේ උපදවීමේදී ඒ කාමය කියන දේ ප්‍රහීන වෙලා තියෙනවා. ඒ නිසා තමයි විවිච්ඡේව කාමේහි කියලා කිව්වේ. කාමයන්ගෙන් වෙන්වම විවිච්ඡ කියලා කියනවා වෙන් වෙනවා කියන එක. එතකොට යම්කිසි කෙනෙක් ප්‍රථම ධානයේ උපදව ගන්නවා නම් ඒ ප්‍රථම ධානයේ උපදව ගන්න තැනත්තාට කාමාදී විතර්කයන්ගේ පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කාමාදී විතර්කයන්ගේ පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ කියනකොට අපිට ධානයේ එතනදී හොඳටම හඳුනා ගන්නට පුළුවන් මේ නෙක්ඛම්මයට බර වුණ මානසික තත්වයක් කියන එක. මොකද ඒ විදිහට මේ ගැන පැහැදිලි කරන්නට හිතුනේ ගොඩක් වෙලාවට වර්තමානයේ තුල මේ ධාන පුරනවා කියලා ධාන වඩනවා කියලා අද මේ ධාන ශ්‍රාවකයාට ධාන ලබා දීමක් සිද්ධ කරනවා. ඇතැම්මයි විසින් ශ්‍රාවකයාට ධාන ලබා දීමක් කරනවා. ඔබට මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙයි මේ වගේ මානසික ලක්ෂණ ටිකක් තියෙන්නේ ඔබට ධාන උපදවා ගැනීමේදී කියලා ඒක අහගෙන ඉන්න මිනිස්සුන්ට දැන් ඔබ ප්‍රථම ධානයයි කියලා අර සාමාන්‍යයෙන් හිතක් එකඟ කරනකොට ඇති වෙන ලක්ෂණ ටිකක් තියෙනවානේ. අන්න ඒ ලක්ෂණ ටික ධානයකට ආදේශ කරලා ඒ කියන්නේ මේ ධානයකටපත් වෙන්න පෙර තියෙන ලක්ෂණ ටික ධානයකට ආදේශ කරලා ඒක ඔබට දැන් ප්‍රථම ධානයේ තියෙනවා කියලා අර ශ්‍රාවකයාට එහෙමත් නැතිනම් භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන අයට ආදේශ කොට දක්වනවා. එතකොට එදිනෙදා බොහොම මානසික පීඩණයෙන් හිත විසිරීලා ඉන්න ඇත්තන්ට අර
ටික වෙලාවක් විවේකය කාය විවේකයේ සැලසෙනකොට ඒකත් එක්කම ගොඩක් වෙලාවට ওই තැන්වල දකින්න තියෙන දෙයක් තමයි කමඨහං සජ්ජායනය කියන එක. එතකොට ඒ කියන්නේ අර තාලෙකට මේක සජ්ජායනා කරනවා අය. එතකොට එක්කෙනෙක් සජ්ජායනා කරන එක අහගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර ඒ විදිහට එක ස්වරයකින් ඒක අපි අහගෙන ඉන්නකොට ඒකත් එක්කම අපේ හිත යනවා. අපේ හිත ටිකෙන් ටික එකඟ වෙන්න පටන් ගන්නවා. එකඟ වෙනකොට අර ඇති වෙන ලක්ෂණ ටිකට අපිට කල්ැතුවම අපේ ඔළුවට දාලා තියෙනවා මේ මට්ටම තමයි ප්‍රථම ධානය කියලා. මේ මට්ටම තමයි ဒုတိ ය ධානය කියන්නේ කියලා. එතකොට අර භාවනාවට යන කෙනාට ඒක ටිකක් අලුත් අත්දැකීමක් බවට පත් වෙනවා. එතකොට මේ අලුත් අත්දැකීමක් බවට ඒකපත් වෙනකොට කල්පනා කරනවා හරි මම දැන් ප්‍රථම ධානය ලබා ගත්තා. මම දැන් ඉන්නේ ප්‍රථම ධානයේ තුල කියලා කල්පනා කරනවා. ඒ විදිහට ධානය ලබා ගත්තා කියලා හිතාගෙන දැන් gedara dora අවශ්‍ය සියලුම කටයුතු කරනවා. හැබැයි ඔහු ප්‍රථම ධානලාභී. ඉතින් ඇතම් වෙලාවට මේ ස්වාමින්වහන්සේලා ළඟටත් ඇවිල්ලා කියනවා මම චතුත්ථ ධානලාභී කියලා. ඇතම් ඇත්තෝ මේ විදේශ රටවල එහෙම බොහෝ කොට මේ මෙබඳු අවස්ථාවන් වලට අපි මුහුණ දීලා තියෙනවා. නමුත් ඇත්තටම ඒ බඳු වූ මනෝභාවයක් ඔවුන් තුළ ඇත්තේ නැහැ. ඒ බඳු මානසික සංයමයක් ඔවුන් තුළ ඇත්තේ නැහැ. හැබැයි ඔවුන් ධානලාභීන් ලෙස පිළින කරනවා. ඒ තමයි ඔවුන් ඇති කරගත්ත මෝහය. එහෙම නැතිනම් ඔවුන් ඇති කරගත්ත අවිද්‍යාවේ මූලයේ බවට පත් වෙන්නේ. නිසා ධාන කියලා කියනකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒක සාමාන්‍යයෙන් අපේ එදිනෙදා කෙලෙස් සහිත හිතක් තියාගෙන ලබා ගන්නට පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. ඒ කියන්නේ දැන් කාමයයි කෙලෙසුයි එක ළඟ තියාගෙන ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කාමය කියලා කියන්නේ එකක්, කෙලෙස් කියන්නේ තවත් එකක්. ඒ කියන්නේ කාමයේ තියෙනකොට කාමයයි කෙලෙසයයි ධානයයි එක ළඟ තියාගන්න පුළුවන් කමක් නෑ. එතකොට කෙනෙකුට කාමයේ නැතිනම් කෙලෙස් ටික කියලා කියන්නේ එකක්, ධානය කියලා කියන්නේ තවත් එකක්. යම් තැනක ධානයේ තියෙනවා නම් එතන කාමයේ තියෙන්න පුළුවන් කමක් නැහැ. නිසයි විවිච්ඡේව කාමේහි කියලා කිව්වේ. එතකොට කාමයන්ගෙන් වෙන්ව ඒ ලබන ප්‍රථම ධානය කියන දේ, කාමයන්ගෙන් වෙන්ව ලබන ප්‍රථම ධානය කියන එක උපදෝගත්ත කෙනාට සාමාන්‍යයෙන් රූප දිහා බලලා එයා ලස්සන රූප දැක්කහම එයා සතුටටපත් වෙනකම, හොඳ ගඳ සුවඳ ආග්‍රහණය කිරීම තුළ සතුටටපත් වෙනකම, ඒවත් එක්ක ගනුදෙනු කරමින් ඒවත් එක්ක ඇලී වාසය කරනකම ඔවුන්ගේ ඇත්තේ නෑ. මොකද ඔවුන් හැම වෙලාවකදීම අර ධානයේ තුල ඒ මට්ටම ඒ භූමිය තුල වාසය කරනයි. එතකොට යම් වෙලාවක ඒ ධානය පවතින් නැති වුණොත් තමයි ඒ කෙනාට ඒ කාමාදී දේවල් පිළිබඳව තෘෂ්ණාව බැසගෙන ඒ දේවල් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් මරණාසන්න මොහොතේදී වුණත් ඒ පුද්ගලයාට කාම විතර්කයක් අරමුණු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැහැනේ. ධානය කියන කෙනාට කාමාවචර සිතක් මුල් කරගෙන ප්‍රතිසන්දිය පිණිස යන්නේ නැහැ. එයා රූපාවචර ධානයක් නම් උපදෝගෙන ඉන්නේ. එයා රූප භූමියේ ජීවත් වෙන කෙනෙක්. එයා ඒ අචරිත්තඥානීව එහෙම නැතිනම් අත්නහැරියා වූ ධානය ඇතුව කලුරිය කළොත් එයා උපදින්නේ රූපාවචර ලෝකයක. මොකද එතන කාමයේ කියන දෙයට ඉඩක් එයාගේ මනස තුල එයා පවත්තලා නැහැ. ඒ තමයි ප්‍රථම ධානයේ උපදෝගත්තත් කෙනෙකුගේ තියෙන ලක්ෂණේ බවට පත් වෙන්නේ. ඇතම් සූත්‍ර දේශනාවල දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් ဒုတိ ය ධානයේ උපදවන කෙනා කාමය කියන එක මේ කාම සංඥාවන් කියන එක ප්‍රථම ධානයට ආසන්නයි කියලා දකිනවා. ප්‍රථම ධානය උපදවගත්ත කෙනා මොකද දකින්නේ? එයා දකිනවා ඒකේ තියෙන ආදීනවයක් හැටියට මේක බොහොම ඉක්මනට පිරිහිලා යන්න පුළුවන්. මේක ඊටාම ඉක්මනට පරිහානියටපත් වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම ඉක්මනට පරිහානියටපත් වෙන්න පුළුවන් කියන එක සලකා බලා ඔහු විසින් කරන දේ තමයි වැඩි වීරිය වඩනවා ဒုတိ ය ධානය උපදව ගැනීම පිණිස. මොකද ප්‍රථම ධානයේ කාම විතර්කයන්ට කිට්ටු නිසා. එතකොට මෙන්න මේ තැන් පෙන්වමින් උද්දෘත කරමින් ඇතැම් අය මතු කරන්නට උත්සාහවත් වෙනවා මේ තියෙන ප්‍රථම ධානයේ තිබ්බත් කාම විතර්ක තියෙනවා කියලා. නෑ, ප්‍රථම ධානය පිරිහිලා අපිට වැටෙන්න පුළුවන්කම තියෙනවා බොහොම ඉක්මනට අර කාම විතර්කයට. නැතිනම් කාම සංඥා ඇසුරු වෙන තැනට කෙනෙක් ඉක්මනට බොහොම වේගෙන්පත් වෙන්න පුළුවන්කම තියෙනවා. අන්නේ පුළුවන්කම තියෙන නිසා ඒකේ ආදීනවයක් එක. ආදීනවයක් හැටියට ඔහු දැකලා ඔහු හිතනවා ප්‍රථම ධානයේ නෙමේ මීට වඩා ශාන්තතරයි ප්‍රණීතතරයි ဒုတိ ය ධානයේ උපදව ගැනීම කියලා. ඔහු ဒုတိ ය ධානයේ උපදවා ගැනීම පිණිස
වෑයම් කරනවා, උත්සාහවත් වෙනවා. ඒකෙන් කියන්නේ කාමයයි ප්‍රථම ධානයයි දෙකම එකට තිබ්බා කියලා නෙමෙයි. දැන් විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි අකුසලයන්ගෙන් වෙන්ව. ඒ කියන්නේ අනික් අර හිතේ තියෙන ව්‍යාපාදාදී නීවරණ තියෙනවනේ. ඒ නීවරණ ධර්මයන් ටිකත් මෙයා දුරු කළා දානවා. ව්‍යාපාදාදී නීවරණ ධර්මේනොත් එයා තම මනසින් බැහැර කළා දානවා. එතකොට ඒ අකුසලයන්ගෙන් වෙන්වම කියලා කිව්වේ නිසා තමයි. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි කියලා කිව්වේ නිසා. එතකොට ඒ විදිහට සවිතක්ක සවිචාර විතර්ක සහිතයි විචාර සහිතයි. විතර්කණය කියලා කියන්නේ අපි රළු විදිහට කල්පනා කරලා බැලුවොත් එහෙම අපි හිතනවා. යම්කිසි අරමුණක් අපි ග්‍රහණය කරගන්නවා. ඒ කියන්නේ ඒ ගැන අපි ස්මතු කරලා ගන්නවා. විචාරය කියලා කියන්නේ අරමුණ තුළ අපි හොඳට හැසිරෙනවා කියන එක. විතර්කය කියලා කියන්නේ අරමුණ ග්‍රහණය කරගන්නවා කියන එක. විචාරය කියලා කියන්නේ ඒ ග්‍රහණය කරගත්ත අරමුණ තුළ හොඳට සැරිසරනවා කියන එක. දැන් අපි දැන් දකුණත හුරු කෙනෙක් වමතින් යම්කිසි භාජනයක් අරගෙන ඒක දකුණතින් හොඳට අතුල්ලනවා පිරිමදිනවා වගේ තමයි මේ විතක්කේ සහ ਵਿਚාරය කියන්නේ. අර වමතින් දැඩිව අල්ලගත්තා වගේ තමයි අපි විතර්කයේහි ලක්ෂණේ තේරුම් ගන්නට ඕනේ. ඒකෙන් කරන්නේ අරමුණක් දැඩිව අල්ලගන්න එක. ਵਿਚාරය කියලා කියන්නේ ඒ අරමුණේ හැසිරෙන එක. එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ විතර්කයේහි ස්වභාවය මොකද්ද ਵਿਚාරයේහි ස්වභාවය මොකද්ද කියලා මෙතනදී. විතර්කයේ බවටපත් උනේ අරමුණක් දැඩිව ග්‍රහණය කර ගැනීම. විචාරයේ බවටපත් උනේ එතනදී ඒ අරමුණෙහි දැඩිව හැසිරීම කියන එක. එතකොට උදාහරණයක් හැටියට අපි කිව්වේ යම් කිසි විදිහකින් යම් භාජනයක් වම් අතින් දැඩිව අල්ලගෙන දකුණු අතින් පිරිමදිනවා. එතකොට ඒ අල්ලගත්ත භාජනයේ දකුණු අතින් පිරිමදිනකොට අර අල්ලා ගැනීම වගේ තමයි විතර්කය කියලා කියන්නේ. ඒ පිරිමැදීම වගේ තමයි ਵਿਚාරය කියලා කියන්නේ. ඒ වගේ තමයි යම්කිසි අරමුණක් අපි දැඩිව හාත්පස ග්‍රහණය කරලා අල්ලගෙන තියාගන්නේ අරමුණක් පවත්වන්නේ විතර්කයේ තුල. ඒ පවත්වන අරමුණ තුල නැවත නැවත හැසිරීම කියන එක තමයි ਵਿਚාරයෙන් සිද්ධ කරන්නේ. ඒ පිළිබඳව හැසිරීම ਵਿਚාරයෙන් සිද්ධ වෙනවා. විතර්කය ਵਿਚාරය. එතකොට මෙන්න මේ විතර්ක කිරීම සහ විචාර කිරීම කියන කාරණාවෙන් යුක්ත උන ධානයක් තමයි ප්‍රථම ධානය කියලා තියෙන්නේ. ඒකයි ඒක කාම සංඥාවන්ට ළඟ. අරමුණු විතර්කණය කරනවා. ඒ අරමුණු වල නැවත නැවත මනසින් හැසිරෙනවා. ඒක තමයි විතර්කය සහ ਵਿਚාරය. එතකොට යම් තැනක විතක්කය තියෙනවා නම් යම් තැනක ਵਿਚාරය තියෙනවා නම් ඒ අරමුණෙහි හැසිරීම කියන දේත් එක්ක එයා නැවත නැවතත් ඒ අරමුණටම නැවත නැඹුරු වෙලා ඒ තුල පිහිටා සිටිනවා. කාම සහගත සංඥාවන් තුලත් විතක්ක ਵਿਚාර ධර්මයන් තියෙන නිසා එයා බොහොම ඉක්මනට අර ඒකෙන් පරිහානියටපත් වෙලා අතනට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඊටමත් ඉක්මනට ඒ ධානයේ පරිහානියට පත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධාන ලක්ෂණ දිහා බලනකොට මේක දැන් කාමාවචර කුසලයක් කළත් ඔහුටත් මේ ධාන අංග පහ යෙදෙනවා ඒ හිතේ. ඒ කුසල් සිතේ පංචාංගිකං ඥානං හෝති කියලා කියන පංචාංගික වුණ ධාන ලක්ෂණ දකින්න පුළුවන්කම තියෙනවා. කාමාවචර කුසල් සිතක උනත් මේ පංචාංගික ඥාන ලක්ෂණ දකින්න පුළුවන්. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ටික අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි එකෙන් කියන්නේ ඒක රූපාවචර ප්‍රථම ධාන සිත කියලා. ඒ කුසල් සිතේ ඒ ධර්මතා ටිකත් පවතිනවා. එතකොට මෙන්න මේ විතර්කය, ਵਿਚාරය කියන දේ අපිට සංසිඳවන්න පුළුවන්කම තියෙනවා. විතක්කේ සහ ਵਿਚාරය කියන එක සංසිඳවන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ධානයක් විදිහට අර කොටස් දෙකකට බෙදුවනේ ධාන චතුක්ක ණය සහ පංචක ණය කියලා. ඒ කියන්නේ ධාන හතරක් තියෙන එක පැත්තකින් තව ඒ ක්‍රමයකට බෙදුවොත් එimhe ධාන පහක් තියෙනවා කියලා. ඒකේ චතුක්ක ධානය විදිහට නැතිනම් ධාන හතරයි තියෙන්නේ කියලා අපි කියනකොට ඒ පරියායේදී නැතිනම් ඒ බෙදා දක්වන ක්‍රමවේදයේදී මේ සවිතක්ක සවිචාර සමාධියක් තියෙනවා. ඒ තමයි ප්‍රථම ධානය කියන එක. ဒုတိ ය ධානයේදී අවිතක්ක අවිචාරයි. අවිතක්ක අවිචාරය කියන්නේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳවනවා. ඊට පස්සේ ඒ ප්‍රීති සුඛ ඒකග්ගත. එතකොට
ඒ අවිතක්ක අවිචාරවත් සමාධියක් කියනකොට අපිට දකින්නට තියෙනවා විතර්කය සහ ਵਿਚාරය කියන දෙකම සංසිඳ වෙන අවස්ථාවක් පිළිබඳව. නමුත් ඒ මට්ටමට යන්න ප්‍රථම අර තියෙන අවිතර්ක භවයේ ඒ විදිහටම ඉතුරු කරගෙන අවිචාර භව මාත්‍රයක් තියාගන්නවා. ඒ කියන්නේ ਵਿਚාරවත් බව මාත්‍රයක් තියාගන්නවා. අවිචාරමයි කියන්නේ නැහැ. එනිසා අවිතක්ක ਵਿਚාර මාත්‍ර වූ සමාධියක් කියලා කියන ඒ සමාධියට. ඒ කියන්නේ දැන් අපි පැහැදිලි කරගන්නට යෙදුණානේ සවිතක්ක කියන්නේ මොකක්ද කියලා, විතර්කය කියලා, විතර්ක සහිත බව. සවිචාර කියලා කියන්නේ මොකක්ද? ඒ විතර්කයේ තුල හැසිරෙනකම. එතකොට දැන් දෙවෙනි සමාධිය තමයි අපි කතා කරන ඒ සමාධියේදී අවිතක්කයි විතර්කය නැහැ, විතර්කය ප්‍රකට නැහැ, අරමුණක් දැඩිව ග්‍රහණය කරනවා කියන එක ප්‍රකට නැහැ. හැබැයි ਵਿਚාර මාත්‍රයක් තියෙනවා. අරමුණ පිළිබඳව හැසිරෙනකම, ඒ අරමුණ පිරිමදිනකම තියෙනවා. ඒ අරමුණ තුළ පැතිරී පවතිනකම තියෙනවා. ඒකට තමයි අවිතක්ක ਵਿਚාර මත්ත කියලා කියන්නේ. රළුකමක් ඇත්තේ නැහැ. දැන් ජලයක රැලි ගහන බවක් තියෙනවා නම් අපි ගත්තොත් එහෙම ටිකක් ලොකු ජල තලයක රැලි උපදිනවා. හුලගත් එක්ක රැලි උපදිනවා. එතකොට මේ රැලි උපදින බව නිසා මේ ජලය අපැහැදිලි. ඒ කියන්නේ හොඳට පැහැදිලිව අපිට උඩින් බැලුවහම දකින්න බෑ රැල්ල වැඩි නම්. එතකොට මේ ජල තලයේ යම් වෙලාවක් තියෙනවා මේ රැලි නැගීම කියන එක අඩු වෙලා යනවා. මේ ජල තලයේ රැල්ල නැගීම කියන එක අඩු වෙලා යනවා. රැලි නැගීම අඩු වෙනවා වගේ තමයි මේ විතර්කය අඩු වෙනවා කියලා කියන්නේ. එසේ වුවත් අර ජල තලයේම සෙලවීමක් තියෙනවා. සමස්ත ජල තලයේම සෙලවීමක්. අන්න ඒ වගේ තමයි විචාර මාත්‍රයක් තියෙනවා කියලා කියන්නේ. විතර්කය රළු වශයෙන් ඇත්තේ නැහැ. විතර්කයේ සංසිඳවලයට විතර්කයේ නැහැ. හැබැයි නමුත් විචාර මාත්‍රයක් තියෙනවා. ඒ අරමුණේ හැසිරෙනකම ප්‍රකටයි තාම ගොඩක්. ඒ තමයි අර ජල තලයේ සෙලවීම. අර ජල තරංග නගින බව, ජල රැලි නගින බව එතනදී ඇත්තේ නැහැ. හැබැයි අර ජල තලයේ සෙලවීම දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ තමයි විචාර මාත්‍රයක් යම් සිතක පවතිනවා. එතකොට ඒක අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඒ පංචක ණයේදී, ධ්‍යාන පංචක ණයේදී ඔක බෙදා දක්වනවා. ධ්‍යානයේ පස්වැදෑරුම් කොට දැක්වීමේදී ඔය ප්‍රභේදයේ පිළිබඳව බෙදා දක්වනවා. මොකද ඒ අවිතක්ක වුණ ਵਿਚාර මාත්‍ර වුණ සමාධියක් එතනදී වෙනම වෙන්කොට දක්වන නිසා. ඊට පස්සේ දැන් මෙතන අවිතක්ක අවිචාර සමාධියක් තියෙනවා කියලා කිව්වා වගේම අපිට දකින්න පුළුවන්කම තියෙනවා අවිතක්ක විචාර මාත්‍රික සමාධිය කිව්වා වගේම අවිතක්ක අවිචාර සමාධියක් තියෙනවා. අවිතක්ක අවිචාරයි කියලා කියන්නේ එතන විතර්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ. එතකොට විතර්කයක් නැත්නම් ਵਿਚාරයක් නැත්නම් එතන ප්‍රීති සුඛ ඒකග්ගතා. එතකොට පීති සුඛ ඒකග්ගතා කියන අංග ටික තියෙනවා. ඊට පස්සේ පීතිය නැතුව සුඛ ඒකග්ගතාව තියෙනවා. ප්‍රීතිය නැතුව සුඛ ඒකග්ගතාවේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ උපේක්ඛා ඒකග්ගතාවේ තියෙනවා. සැපේ අයින් වෙලා ගිහිල්ලා සැපේ කියන තැනටත් රළු නොවි උපේක්ඛා ඒකග්ගතාවේ තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ධ්‍යාන පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ප්‍රථම ධ්‍යානයේම අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් ඒක සවිතක්කයි සවිචාරයි. ဒုတိ ය ධ්‍යානය කියන එක පංචක ණය වෙනකොට අවිතක්ක විචාර මත්ත සමාධියක් කියලා බෙදනවා. අවිතක්ක විචාර මාත්‍රික උන සමාධියක්. ඊට පස්සේ අවිතක්ක අවිචාර සමාධියක් පංචක ණයේදී ဒုတိ ය ධ්‍යානයට වෙනකොට අවිතක්ක අවිචාරයි. විතක්ක විචාර සම්පූර්ණයෙන්ම සංසිඳලා චතුක්ක ණයේදී නම් ဒုတိ ය ධ්‍යානයට එනවා. එතකොට විතක්ක ਵਿਚාර සංසිඳිලා තෘතිය ධ්‍යානයට වෙනකොට පංචක ණයේදී. ඊට පස්සේ අපිට හම්බෙනවා ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ඒ අනික් ධ්‍යාන අංග ටික. එතකොට පොදුවේ සියල්ලක්ම විතක්ක ਵਿਚාර නැති ධ්‍යාන හැටියටයි මේ කාරණාව ඔස්සේ අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර නැති විතක්ක ਵਿਚාර ඇසුරු
නොවන සමාධියක් හැටියට ඒක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ කියන සමාධි මට්ටම් ටික තමයි පින්නතුනේ අපිට මේ සමාපත්තීන් හැටියට ප්‍රධාන වශයෙන්ම දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ කාරණා ටික අපි සමාපatti හැටියට හඳුනා ගන්නකොට මේකෙදි ප්‍රධානම දේ තමයි පින්නතුනේ මේ සමාපත්තීන්ට සමවැදීමක් තියෙනවා. මේ සමාපත්තීන්ට සමවැදීමක් තියෙනවා. ඒ වගේම මේ සමාපත්තීන්ගෙන් නැගී සිටීමක් තියෙනවා. මේ සමාපත්තීන්ට සමවැදීමක් තියෙනවා. මේ සමාපත්තීන්ගෙන් නැගී සිටීමක් තියෙනවා. මෙන්න මේකට අවශ්‍යයි දක්ෂතාවයක්, යම්කිසි කුසලතාවයක්. සමාපත්තියට සමවැදීමේ කුසලතාවය නැතිනම් ඔහු ධානයේ උපදෝගෙන හිටියත් ditta dhamma sukha viharane සඳහා එය ආයාස කරව පවත්වා ගත යුතු වෙනවා. හැබැයි සමාපatti කුසලතාවයේ තියෙන කෙනාට නැවත නැවත එයා සමාපජ්ජන වශයෙන් ඒකට සමවදිනවා. බොහොම ඉක්මනට ඒ ධානයට එයා සමවැදීම් කරනවා. මේ කාලය තුලදී විනාඩියකින් දෙකකින් 3-4කින් 10කින් 15කින් පැයකින් දෙකකින් මේ විදිහට ඔහුට පුළුවන්කම තියෙනවා මේ සමාපatti වොට්ටාන කාලය පිළිබඳව සලකා බලමින් සමාපත්තියෙන් නැගී සිටීම පිළිබඳව ඔහුට අදහස් කරන්නට ඒ කුසලතාවයේ දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ සමාපත්තීන් පිළිබඳව යාතාසං සමාපත්තීනං කුසලතා පඤ්ඤා පජානනා. එතකොට මෙන්න මේ වලට තමයි සමාපත්තීන්ගේ තියෙන කුසලතාවය කියලා කියන්නේ මෙන්න මේ විදිහේ සමාපත්තීන් පිළිබඳව තියෙන කුසලතාවයයි කියලා. එතකොට යම් අර්පණා සංඛ්‍යාත ඒ ධානයන්ගේ බෙහෙදේ පිළිබඳව යා හොඳට දන්නවා. ඒ කර්මස්ථාන දියුණු කිරීම තුළින් ලැබෙන ඒ සමාපත්තීන්ගේ පවත්නා බෙහෙදේ පිළිබඳව ඔහු හොඳින් දන්නවා. ඒ නිසා සමාපatti කුසලතාවය කියලා කියනකොට ඒ ධානයට සමවැදීමේ හැකියාව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එහෙම නැති වුණොත් එහෙම අර වහා සමාපත්තීන්ට සමවදින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. රහතන් වහන්සේලා උනත් සමාපත්තීන්ට සමවැදීමේ කාලපරාසය සමාපත්තීන්ට සමවැදීමේ කුසලතාවය කියන එක වෙනමම ඒ කියන්නේ ඒ හැකියාව අනුව වෙනස්කම් විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අර එක තෙරුන් වහන්සේ නමකට උපස්ථානයේ පිණිස අනික් තෙරුන් වහන්සේලා රැස් වෙන වෙලාවකදී එක නාගරාජයෙක් ඒ තෙරුන් වහන්සේට වන්දනා කිරීම පිණිස ආපු වෙලාවේදී ගුරුලෙක් මේ නාගරාජ්‍යව ග්‍රහණය කරගන්නට අල්ලගන්නට කියලා එනවා. මේ වෙලාවේදී තාමත් වේගයෙන් තෙරුන් වහන්සේ නමක් සමාපත්තියට සමවදිමින් අර ඒ අවස්ථාවේදී එතන කන්දක් මවලා බොහොම ඉක්මනින් අර නාගයාත් රැගෙන ඒ කන්ද ඇතුළට පිවිසුනා කියලා දැක්වෙනවා. ඒකට අනිත් තෙරුන් වහන්සේලා ප්‍රශංසා කරනවා අර තෙරුන් වහන්සේ නොහිටියානම් මේ උපස්ථානයට ආපු නාගයවත් රැක ගන්නට බැරි වුණ අඩුම තරමේ කියලා ඒකෙන් අපිට චෝදනා එනවායි කියලා උන්වහන්සේලා අර තෙරුන් වහන්සේට වර්ණනා කළා ප්‍රශංසා කළා කියලා දැක්වෙනවා. එතකොට ඒ තමයි වහා සමාපත්තියට සමවැදීමේ තියෙන හැකියාව කියන එක. ඒක රහතන් වහන්සේලාට උනත් විවිධාකාර වන්නට පුළුවන්. හැම රහතන් වහන්සේ නමකටම ඒකාකාර නොවි එහි භාවිතය අනුව. ඊට පස්සේ සමාපatti කුසලතාවයේ වගේම සමාපatti වොට්ටාන කුසලතාවය කියලා කියන්නේ යා තාහි සමාපත්තීහි වොට්ටාන කුසලතා පඤ්ඤා පජානනා. යම් ඒ බඳු වූ සමාපත්තීන්ගෙන් නැගී සිටින යම් බවක් තියෙනවා නම් නැගී සිටීම පිළිබඳව තියෙන දක්ෂතාවයක් තියෙනවා නම් අන්න ඒකට සමාපatti වොට්ටාන කුසලතා කියලා කියනවා. යථා පරිච්ඡින්න සමේ වශයෙන්ේව සමාපත්තිතෝ වොට්ටාන සමත්තා. එතකොට එත්තකං ගතේ සූර්යේ උට්ඨහිස්සාමීති වොට්ටාන කාල පරිච්ඡේදකා පඤ්ඤා කියලා කියනවා. මෙතනදී මේ කියන්නේ එත්තකං ගතේ සූර්යේ සූර්යයා මෙන්න මෙපමණ ප්‍රමාණයකට නැගුණාට පස්සේ දැන් එදා කාලය මැන්නේ ඔරලෝසුවකට වඩා සූර්යයා මූලික කරගෙනනේ. එතකොට ඉර පැත්තටිය මෙන්න මේ ප්‍රමාණයට එනකොට මම නැගී සිටිනවා කියන සංඥා ඇතුව මේ පමණකට එනකොට මම නැගී සිටිනවා කියන අදහස ඇතිව උට්ඨහිස්සාමීති ඒ සමාපත්තියෙන් නැගිටිනවයි කියන කාලය ඇතුව අදිෂ්ඨාන කරලා
එතනදී උත්හාන කුසලතාවයක් දිනු කරනවා. සමාපatti දැන් උත්හාන වසීතාවයක් කියන්නේ ධානයක් අපි වශී කරනවා කියලා කියන්නේ. එතකොට එතනදී ආවර්ජනා කරනවා වගේම සමවැදීමත් අපි වශීතාවයකින් වශී කරනවා. ඒ වගේම එතනදී වොට්ටහානයත් අපි වශී කරනවා. එතකොට සමාපජ්ජනය වගේම ධානයෙන් නැගී සිටීමත් වශී කරනවා. එහෙම නැති වුණොත් ධාන කාල පරිච්ඡේදයේ සමය කාල පරිච්ඡේදයේ ඔහුට ඇත්තේ නෑ. ඒ සමය වෙන්කොට ගන්න බව ඔහුට දියුණු වෙන්නේ නැහැ. ඒ කුසලතාවයේ නැති වුණොත් එහෙම. ඒ නිසා සමාධිය දියුණු කරන කෙනෙකුට සමතේ වඩන කෙනෙකුට මෙන්න මේ සමාපatti කුසලතාවය සහ සමාපatti වට්ටහාන කුසලතාවය කියන මේ කුසලතා දෙකම තියෙන්නට අවශ්‍යයි. මේ කුසලතා දෙකම තිබුණොත් තමයි එයාට පුළුවන්කම තියෙන්නේ නිවැරදිව ඒ සමතේ පරිභාවිත කරන්නට, ditta ධම්ම සුඛ විහරණය සඳහා වූ ඒ සමාපත්තීන් භාවිත කරන්නට පුළුවන්කම, පහසුවෙන් භාවිත කරන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා යා හඳුනා ගන්නවා ප්‍රථම ධානය කියන්නේ මොකක්ද කියලා, ဒုတိ ය ධානය කියන්නේ මොකක්ද කියලා, තෘතිය ධානය මොකක්ද කියලා, චතුර්ථ ධානය, පංචම ධානය මොකක්ද කියලා යා හඳුනාගෙන තියෙනවා. ඉතින් ඔහුට අවශ්‍ය නම් ප්‍රථම ධානයට සංවදින්න පුළුවන්කම තියෙනවා. අවශ්‍ය නම් ဒုတိ ය ධානයට සංවදින්න පුළුවන්කම තියෙනවා. තෘතිය ධානයට, චතුර්ථ ධානයට, පංචම ධානයට ආදී ඒ ධානයට ඒ අවස්ථාවන්හිදී සමවැදීමේ හැකියාව තියෙනවා. නැත්තම් හිත තිබ්බ ගමන් එකපාරටම ගිහිල්ලා කිසිම දෙයක් නැතුව චතුත්ථ ධානයේ හැපී සිටිනවා කියන එකක් වෙන්නේ නෑ. එයාට ඒ මට්ටමට හිත නොපවත්තා එයාට පුළුවන්කම තියෙනවා ප්‍රථම ධානයේට සමාපත්තියට සංවැදී වාසය කරන්නට. එයින් නැගී සිට ဒုတိ ය ධානයේට සංවැදී වාසය කරන්නට. එයින් නැගී සිට තෘතිය ධානයේට, චතුත්ථ ධානයේට, පංචම ධානයේට සංවැදී වාසය කරන්නටත් පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ ධ්‍යාන බෙහෙදේ පිළිබඳව කතා කිරීමේදී කොතනකවත් අරූපාවචරාදී ධ්‍යාන කතාවන් කතා කළේ නැහැ. ඒකට හේතුව තමයි අවිතක්ක අවිචාර සමාධියක් කියනකොට අවිතක්කයි අවිචාරයි කියන මට්ටමේදී ඒ අනිකුත් ධ්‍යානත් ඇතුළත් වෙලා තියෙනවා නිකම්ම. මොකද ඒ පංචක ණය යටතේම ඒ අරූපාවචර ධ්‍යානත් සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙන නිසා. ඒ නිසා එතන විතක්ක ਵਿਚාර කියන දේ නැහැයි කියන එක නේ විතක්ක ਵਿਚාර කියලා කිව්වේ. ඒ නිසා සියලුම සමාපත්තීන් මෙතනදී ඇතුළත් වෙනවා මේ කොටස් තුනට සවිතක්ක සවිචාර, අවිතක්ක ਵਿਚාරමත්ත, අවිතක්ක අවිචාර සමාධි කියන මේ සමාධි ප්‍රභේදයන්ට. එතකොට මේ සමාපත්තීන්ට සමවැදීමේ කුසලතාවයේ තියෙන සමාපත්තීන්ට සමවැදී නැගී සිටීමේ හැකියාව තියෙන්නට අවශ්‍යයි. ඒක ධ්‍යාන වඩන කෙනෙකුට, කාය විවේකයේ සැලසෙන කෙනෙකුට එයාට පුළුවන්කම තියෙනවා ඒක දියුණු කරගන්නට ඒ මට්ටම් වලට. ඊට පස්සේ අපිට ලැබෙනවා ධාතු කුසලතාච, මානසිකාර කුසලතාච. ධාතු කුසලතාවය සහ මානසිකාර කුසලතාවය කියලා. එතකොට ධාතු කියනකොට දැන් අපි ධාතු පිළිබඳව අපි හඳුනනවා විවිධ ස්වરૂපයන්ගෙන්, විවිධ ආකාරයන්ගෙන් අපි ධාතු පිළිබඳව හඳුනා ගන්නු ලබනවා. පළමුවෙන් අපි දන්නවා ධාතු කිව්වහම අපි සතර මහා ධාතු අපි දන්නවා සතර මහා ධාතු. ඊට පස්සේ ඒකටම ආකාශ ධාතු සහ විඥාන ධාතු එකතු කරලා සය ධාතු කියලා කියනවා. එතකොට ච ධාතු කියලා කියන්නේ. එතකොට ධාතු හයක් පිළිබඳව තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට සතර මහා ධාතු, සය ධාතු ආදී ලෙස ධාතු පිළිබඳව අපිට විවිධ ගණනයන් ඔස්සේ විවිධ ආකාරයන්ගෙන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ධාතු කියනකොට දැන් මෙතනදී අපි කතා කරනවා ප්‍රධානම ධාතු 18 පිළිබඳව. ඒකට අට්ඨාරස ධාතු කියලාත් කියනවා. අට්ඨාරස කියන්නේ 18යි කියන එකනේ. අට්ඨාරස ධාතු. එතකොට මොනවද අට්ඨාරස ධාතු? ආයතන හයක් තියෙනවානේ, ආධ්‍යාත්මික ආයතන. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ දේවල් වලට කියන අපි ආධ්‍යාත්මික ආයතන 6 කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියනවානේ බාහිර ආයතන වලට. එතකොට මේ බාහිර ආයතන වලට කියනවා ආයතන 6ක් හැටියට. ඊට පස්සේ මේ 6 අනුව ගියපු විඥාන 6ක් තියෙනවානේ. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට දැන් ඔය
සියල්ලම ස්වභාවාර්ථයකින් ධාතු කියලා හඳුන්වනවා. එතකොට එතනදී චක්කු ධාතු කියලා කියන්නේ ඇස පිළිබඳව හඳුනනවා. චක්කු ධාතු චක්ෂුෂය පිළිබඳව. රූප ධාතුවක්. රූපය කියන එක ධාතුවක්. ඒකට අපි කියනවා රූප ධාතු කියලා. එතකොට ඊට පස්සේ චක්කු විඥාන ධාතු. චක්කු විඥාන ධාතුවක්. දැන් ආධ්‍යාත්මික ආයතනෙ ගන්නවා, බාහිර ආයතනෙ ගන්නවා, ඊට අදාළ විඥාන ධාතුව ගන්නවා. දැන් 18 ධාතුවක්නේ අපේ ජීවිතය කියලා කියන්නේ. ඇහැ තියෙනවා, රූප තියෙනවා, චක්කු විඥානය තියෙනවා. එතකොට 18 ධාතුවක් ජීවිතය කියලා කියන්නේ. මේ විදිහට ඇහැ පැත්තෙන් අපි 3යි, කන පැත්තෙන් 3යි, නාසය පැත්තෙන් ගත්තාම ධාතු 3යි, දිව පැත්තෙන්, කය පැත්තෙන්, මනස පැත්තෙන් ගත්තාම 3 ආයතන 6ට 18ක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ වලට තමයි අට්ඨාරස ධාතු කියලා කියන්නේ. එතකොට ධාතු කුසලතා කියනකොට මේ දේවල් වල හොඳ කුසලතාවයක් තියෙන්නට ඕනේ. ධාතු කුසලතාවය කියලා කියනකොට ධාතු කුසලතාවයේ තුල ධාතු තුල හොඳ කුසලතාවයක් තියෙන්නට ඕනේ. මොකද්ද චක්කු ධාතු කියලා කියන්නේ? චක්කු ධාතුව පිළිබඳව ඔබේ පවතින කුසලතාවයක්. රූප ධාතු කියලා කියන්නේ මොකද්ද කියලා? රූප ධාතුව පිළිබඳව පවතින කුසලතාවයක් තියෙන්නට ඕනේ. චක්කු විඥාන ධාතු කියනකොට ඒ පිළිබඳව පවතින කුසලතාවයක් තියෙන්නට අවශ්‍යයි. එතකොට මේ චක්කු ධාතු කියලා කියනකොට ඔබේ ඇස පිළිබඳව පැවැත්විය යුතු කුසලතාවය මොකද්ද? දැන් මේක ඊටාම දීර්ඝ ලෙස අපිට කතා කරන්නට වෙන මාතෘකාවක්. නමුත් අපි විවිධ තැන්වලදී ඔබට මේ පිළිබඳව පැහැදිලි කරලා දීලා තියෙනවා. විශේෂයෙන්ම විභජ්‍යවාද වැඩසටහන තුළදී අපි මේ පිළිබඳව ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කළා. මොකද්ද මේ කියන චක්ෂුෂය කියලා කියන්නේ මොකද්ද කියලා. එතකොට සමහර වෙලාවට කෙනෙක් විස්තර කරන්න උත්සාහවත් වෙනවා. චක්කු කියන්නේ එකක්, චක්කු ධාතු කියන්නේ එකක්, චක්කායතන කියන්නේ එකක්. මේ ආදී ස්වરૂපයන්ගෙන් විස්තර කරන්නට හදනවා. නමුත් බුදුරජාණන් වහන්සේ චක්කු ධාතු, චක්කායතන, චක්කු ඉන්ද්‍රිය මේ සියල්ලක්ම දේශනා කළේ එක තැනකින්. ඒ මොකද්ද? මේ ප්‍රසාද රූපේ කියන එක. චක්ෂු ප්‍රසාදේ කියන තැනින් අපිට මේක වෙනවා. මේක උපාදාය රූපයක්. මේක උපාදාය රූපයක්. ඒ කියන්නේ සතර මහා ධාතුව ඇසුරු කරගත් රූපයක් තමයි චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. ඒකේ ස්වභාවය තමයි කවදාවත් දකින්නට බැරි ස්වභාවය. ඒකේ ස්වභාවය කවදාවත් ඇහෙන් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක තමයි චක්කු ධාතුවේ තියෙන ස්වභාවය. ඒකට කියනවා අනිදස්සනයි කියලා. දකින්න බෑ. ඒ ප්‍රසාදවත් චක්ෂුෂය කොයිම වෙලාවකවත් අපිට අතින් ස්පර්ශ කරන්න පුළුවන් කමක් නැහැ. අපි අතින් ස්පර්ශ කළොත් ස්පර්ශ වෙනකොට තද ගතියක් දැනේ මිසක ඒක පොට්ටබ්බ ධාතුව මිසක චක්කු ධාතුව නෙමෙයි. අනේකයි ධාතු කුසලතා කියලා කියන්නේ. ඒ දේවල් අතර තියෙන වෙනස්කම අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඔබට බෑ රූප ධාතුව ස්පර්ශ කරන්නට. රූප ධාතුව ස්පර්ශ කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් රූප ධාතුව කියලා කියනකොට අපිට පේන වර්ණ රූපේනේ. දැන් ඒ වර්ණ රූපය අතින් අල්ලන්නට පුළුවන් කමක් නැහැනේ. ඇයි? අතින් ඇල්ලුවොත් ඔබට අතට ස්පර්ශ වෙන්නේ පොට්ටබ්බ ධාතු මිසක ඒක රූප ධාතු නෙමෙයි. ඒ නිසා ඔබට අතින් අල්ලලා පාට කියන්න පුළුවන් කමක් නැහැ. S2 පියාගෙන ඔබට මොනවා හරි අල්ලලා පාට කියන්න කියලා කිව්වොත් ඔබට S2 පියාගෙන පාට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි? මොකද්ද හේතුව? පොට්ටබ්බය තුලින් කවදාවත් රූපායතනයේ ගෝචර වෙන්නේ නැහැ. ඒ කියන්නේ කයට රූපේ ගැටෙන්නේ නැහැ. ඒක ගැටෙන්නේ ඇහැට, චක්කු ප්‍රසාදයට. අන්න ඒ නිසා තමයි අපි දැනගන්නට ඕනේ ධාතු කුසලතාවයේ තියෙන්නට ඕනේ කියලා. දැන් ධාතු කුසලතාවයේ නැති නිසා මොකද කරන්නේ? අපි මේවල තියෙන අත්දැකීම් අපි එක එක දේවල් වලට එකතු කරගන්න. එක එක දේවල් වලට අපි ගැට ගහ ගන්නවා. ඒ කියන්නේ දැන් ඇහැට පේන දේ අපි හිතනවා අපි සාමාන්‍යයෙන් තියෙන පොදු දැක්මනේ අපිට ඒක අතින් අල්ලන්න පුළුවන්කම තියනවා කියලා. ඇහැට පේන දේ අපි හිතනවා අතින් අල්ලන්න පුළුවන් කියලා. ඒ වගේම අපි හිතනවා ඒක
අතට ගත්තොත් එහෙම ඒ ගත්ත දේ කන්න පුළුවන්කමක් තියෙනවා. රස විඳින්න පුළුවන්කමකුත් තියෙනවා කියලා. ඒ වගේම අපි හිතනවා අපිට රසවත් දේ දකින්න පුළුවන්කමක් තියෙනවා කියලා. දැන් මේ මොකද්ද කරන්නේ? අපි හරි අවුලක් නිර්මාණය කරගන්නවානේ. අන්තෝ ජටා කියලා කියන්නේ. අන්තෝ ජටා බහි ජටා. ඇතුළතත් අවුල් පිටතත් අවුල්. ඇයි අවුල් කියලා කියන්නේ? එකකට එකක් ගැට ගහලා අපි මහා අවුල් ජාලාවක් හදාගෙන ඉන්නවා. ඒ අවුල් ජාලාව ඇතුලේ උඩ රැඳිලා තියෙන්නේ මොකද්ද? මේ කෙලස් ටික මේ පුද්ගල භව කියන එක තමයි මේ අවුල් ජාලාව මත රැඳිලා තියෙන දේ බවටපත් වෙන්නේ. ඒකත් එක්ක මොකද්ද වෙලා තියෙන්නේ? දුක, වෙහෙස, විඩාව මේ දේවල් ටික අපේ ජීවිතේ රැඳිලා තියෙනවා. එතකොට දැන් මෙන්න මේ අවුල තමයි අපි නිරවුල් කරගන්නට අවශ්‍ය. ඒ නිසා තමයි ධාතු කුසලතා කියලා කිව්වේ. දැන් ඒ ධාතු අපි හැම වෙලාවකදීම අපි එහෙට මෙහෙට කලවම් කරගන්න හැම වෙලාවකදීම. ඇහැ කියන එකේ තියෙන දේ අපි ඒ පැත්ත දානවා තවත් පැත්තකට. අපිට ඇහැ දකින්න පුළුවන්කම තියෙන, ඇහැ හිතන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒක ඇහැ දකින්න පුළුවන් කියලා අපි තව ආයතනයකින් ගැට ගහ ගන්නවා. එතකොට ඒ කියන්නේ ඇහැ කියන දේ අපි රූපේ පැත්තට, රූපේ කියන එක ඇහැට, නැවත ඇහැ කියන එක නැවත අපිට පුළුවන් ස්පර්ශ කරන්න, ස්පර්ශ වෙන දේ අපිට පුළුවන් නැවත ඇහෙන් රූපයක් විදිහට දකින්න. අපි මේ එකිනෙකට මේවල තියෙන නූල් කෑලි අරගෙන එකින් එකට ගැට ගහ ගන්නවා. මේ විදිහට අවුලක් අපි නිර්මාණය කර ගන්නවා. මේ අවුල නිර්මාණය කරගත්තට පස්සේ මේකෙන් ගැලවෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අන්න ඒක ගැලවෙන්නට අවශ්‍ය දේ තමයි මේ අපිට ධාතු කුසලතාවය කියන එකෙන් දක්වන්නේ. මේවල කුසලතාවයක් ඇති කරගන්න කියලා. එතකොට අන්න මේ ධාතු කුසලතාවය ඇති කරගන්න කෙනාට පේනවා යම් කිසි විදිහකින් ඇහැට වර්ණ රූපයක් එකතු වෙනකොට ඒ වර්ණ රූපය කියන එක රූප ධාතුව, වර්ණ සටහන කියන එක ඒක තමයි රූප ධාතුව. එතනින් එහාට දෙයක් රූප ධාතුවේ ඇත්තේ නැහැ. ඒ සතර මහා ධාතුව ඇසුරු කරගත්ත වර්ණ සටහන කියන එක. එතකොට ඒක ගැටීම් ස්වභාවය තමයි චක්කු ධාතුවේ ස්වභාවය බවට පත් වෙන්නේ. ඇහැ ගැන බුදුරජාණන් වහන්සේ තනියම දේශනා කරන්නේ නැහැනේ. තනියම කියන්නේ ඇහැ කියන දේ තනියම වෙනමම පනවන්නේ නැහැ. ඇහැ කියලා එකක් වෙනම පැත්තක තියනවා කියලා එහෙම පැනවීමක් කරන්නේ නැහැ. ඇහැ කියලා කියන්නේ මොකක්ද කියලා අපිට පෙන්නලා යම් කිසි විදිහකින් මේ අනිදස්සන උන සප්පටිග උන ඇහෙන් සනිදස්සන උන සප්පටිග උන රූපේ දකිනවනම් සනිදස්සන උන සප්පටිග උන රූපේ දකිනවනම් ඒ කියන්නේ අනිදස්සන උන ඒ කියන්නේ දකින්න බැරි ඇහෙන් ඒ වුණාට ඒක සප්පටිගයි ඒකට මොනවා හරි ගැටෙන්න පුළුවන්කම තියෙනවා අනිදස්සනයි සප්පටිගයි සනිදස්සන දකින්න පුළුවන් සප්පටිග ගැටෙන්න පුළුවන් රූපය දකිනවා නම් යම් අවස්ථාවක අන්න ඒ අවස්ථාව තමයි චක්ෂුෂය කියලා කියන්නේ. දකින්න බැරි අර ප්‍රසාදවත් බව. දැන් උපවත් බවට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ වෙනත් දෙයක්. පිහියේ මුවාතට බෑ මුවාත දකින්න. ඒ කණ්ණාඩිය උපවත් බවට බෑ ඒ කණ්ණාඩියම දකින්න. ඒ වගේ උපවත් බවකට බෑ ඒකම දකින්න. ඒ වගේ ඇහැට බෑ ඇහැ දකින්න. ඒ නිසා ඇහැ අනිදස්සනයි. කොයි කාලෙකවත් ඇහැ දකින්න පුළුවන් කමක් නැහැ. ඒ අනිදස්සන උන ඇහි හැබැයි ඒකට සප්පටිගයි අර වර්ණ සටහන් ගැටෙන්න පුළුවන්කම තියෙනවා. වර්ණ රූපය කියන එක සනිදස්සනයි ඒක දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේක සප්පටිගයි ඒකට යමක් ගැටෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේකට ගැටෙනකොට මේකට යමක් ඇවිල්ලා ගැටෙනකොට අනිදස්සන උන සප්පටිග උන ඇහැට සනිදස්සන උන සප්පටිග උන රූපය ඇවිල්ලා ගැටෙනවා නම් ඒකට ගැටෙනවා නම් පතිත වෙනවා නම් දකින්නවා නම් අන්න ඒ අවස්ථාව පෙන්නනවා බුදුරජාණන් වහන්සේ රූපයයි කියලා ඇසයි කියලා. එතකොට ඇස කියන එකත් එක්ක රූපයත් පනවනවා රූපය කියන එකත් එක්ක ඇසත් පනවනවා මේක නැතුව පනවන්න පුළුවන් කමක් නැහැ. ඇහැ කියලා වෙනම රූපයක් අපිට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ කොයි වෙලාවකවත්
ඇහැට වර්ණ රූපයක් ගැටෙන්නේ නැත්නම් ඒ පිළිබඳව අපිට දැනුමක් ගොඩනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ දැන් මේක කරුණු දෙපැත්තකින් හිතන්නකෝ මේ කියන කාරණාව ඔබ තේරුම් ගන්නට උත්සාහවත් වන්න. දැන් භෞතිකව දෙයක් තියනවා කියලා අපි හිතාගෙන ලෝකයේ තුල පවතින බවට දෙයක් ගොඩනගාගෙන ඉන්න අපිට කෙනෙක් ඇහුවොත් එතකොට ප්‍රසාද රූපය කියලා යමක් මෙතන ඇත්තේ නැද්ද කියලා? ප්‍රසාද රූපය කියලා ඇත්තේ නැද්ද කියලා? මම මේ වෙලාවට කියන්නේ මූලික විෂය පරාසයෙන් ඈතට ගියත් ප්‍රසාද රූපය වුණ යමක් කියන්න පුළුවන්කම නැතුව නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ප්‍රසාද රූපය වූ රූපයක් විතරක් වෙනම තියනවා කියලා කොතනකදීවත් දේශනා කරන්න යන්නේ නැහැ. අපිට දේශනා කරන්නේ මෙන්න මේ රූපය ඇවිල්ලා ඇහැට ගැටෙනකොට මේක පතිත වෙනකොට ස්පර්ශ වෙනකොට අන්න එතකොට තමයි අපිට ඇහැ තියනවා කියලා කියන්නේ. නැත්තම් කොහොමද ඇහැ තියනවා කියලා දැනගන්න රූපය ගැටෙන්නේ නැතුව කොහොමද ඇහැ පනවන්නේ? එහෙම ඇහැ තියනවා කියන දෙයක් කතා කරන්න පුළුවන් කමක් නැහැ. රූප පේන්නේ නැත්තම් ඇහැ තියනවා කියන්න බෑ. එනිසා රූපායතනේ ආපාතාගම වෙන්නේ නැත්තම් යම් තාක් කාලයකට ඒ තාක් කාලයකට එතන ඇහැ පනවන්න පුළුවන් කමක් නැහැ. යම් වෙලාවක ඇහැට රූපය ගැටෙනවා නම් එතනට හිත යොමු වෙනවා නම් මෙන්න මෙබඳු අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් පේතං. ඇහැ කියන්නේ මේක තමයි. චක්කු ධාතු පේසෝ. චක්කු ධාතුව කියන්නේ මේක තමයි. તો දැන් චක්කු ධාතුව පිළිබඳව ධාතු කුසලයක් බවට පත් වෙනකොට ඒ පිළිබඳව හොඳට දන්න කෙනෙක් බවට පත් වෙනකොට අවබෝධ කරගන්න දක්ෂයෙක් බවට ඔබපත් වෙනකොට ඔබට චක්කු ධාතුව පිළිබඳව හොඳ දැක්මක් තියෙන්නට අවශ්‍යයි. මොකක්ද ඇහැ කියලා කියන්නේ? ඇහැ කියලා කියන්නේ මේ සසම්භාර චක්ෂුෂය නෙමෙයි. ඒ කියන්නේ අපිට ඔය දකින්න පුළුවන්කම තියෙන ඔය සුදු පාට එකක් මැද්දේ කළු පාට බෝලයක් මැද තියෙන චූටි දෙයක් තමයි ඔක ඇහැ කියලා කියන්නේ කියලා. එහෙම අපිට ඒ සටහන් විදිහට කියන්න බෑ ඒක. ඒක අනිදස්සන. ඒක දකින්න බෑ ඇහැ කියන එක. ඔය කියන්නේ රූප නිමිත්ත ගැනනේ අපි සුදු පාටයි කළු පාටයි ඔක මැද්දේ මෙන්න මෙහෙම රවුම් හැඩයි. මේ ඔක්කොම වර්ණ සටහන් එක්ක යන දේවල්. ඒ හැම දෙයක්ම රූපයකට අදාළ දේවල් මිසක ඒ කිසිම දෙයක් ඇසට අදාළ වූ දේවල් නෙමෙයි. එනිසා ඇස කියලා කියන්නේ වර්ණ රූපයේ ගෝචර කරගත්ත උපවත් බව. ඒ වර්ණ රූපයේ ගෝචර කරගත්ත ප්‍රසාදවත් බවට තමයි ඇහැ කියලා කියන්නේ. උපවත් බවකට. එතකොට අන්න ඒ චක්කු ධාතුව අපි ඒ විදිහට තේරුම් ගත්තාම අපිට පේනවා මම කියලා කතා කරන්නට බැරි උපවත් බවක් ප්‍රසාදවත් බවක් එතන තියෙනවා. අන්න එතකොට එයා චක්කු ධාතුවේ දක්ෂයෙක් බවට පත් වෙලා. ඇසෙහි දක්ෂයෙක් බවට පත් වෙලා චක්කු ධාතුවේ දක්ෂයෙක් බවට පත් වෙලා. නිසා ධාතු කුසලතාවයක් කියනකොට එයාට තියෙනවා මේ 18 ධාතුව පිළිබඳවම හොඳ දැක්මක්. ඉතින් ඒ දැක්ම අපිට බොහොම විස්තරාත්මකව කතා කළ යුතු දෙයක්. මූලික හැඳින්වීමක් මම හිතනවා ඔබට අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වන්නට ඇති කියලා. ඉතින් කල්පනා කරන්න අද දවසේදීත් මේ විදිහට මේ සාකච්ඡා මණ්ඩපය සඳහා ඔබ සම්බන්ධ වෙලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසලය අපි විශේෂයෙන්ම සියලු දෙවියන්ට අනුමෝදන් කරනවා. සියලු සම්‍යක් දෘෂ්ටික ආදී දේවගණ සමූහයා මේ පිං සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන ලබත්වා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ දායකත්වයෙන් කටයුතු කරනවා රත්නපුර කොස්පෑල වින්න පදිංචි එච්.ඒ. ආර්යවතී මහත්මිය සහ කමලා ලීලාරත්න මහත්මිය විසින් ඒ පින්වත් දෙපළ බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය එච්.ඒ. ලීලාරත්න මහත්මයාට එච්.ඒ. ලීලාවතී මෑණියන්ට
නිහාල් බොතේජු ඒ වගේම සුනිල් ශාන්ත කියන පින්නතුන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින්වත් සෑම සියලු දෙනා නමින්ම මිය පරලෝ ගිහිල්ලා එනම් සඳහන් කළ ඥාතීන් ඇතුළු යම් ඥාතිවරයෙක්වින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන රත්නපුර කොස්පෑලවින්නේ පදිංචි එච්.ඒ. ආර්යවතී මහත්මිය සහ කමලා ලීලාරත්න මහත්මිය කියන මේ පින්වත් දෙපළටත් ඒ වගේම ඒ පවුල්වල පින්වත් සියලුම දෙනාටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. ඔබ සෑම සියලු දෙනාට මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ පිණසම අමා මහ නිවනින් සැනසීම පිණසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.